හරි අපි කතා කරන්නේ ගිණුම් කරන සමීකරණය ගැන. මේ ගිණුම් කරන සමීකරණයේදී අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ ඒකක සංකල්පයට. ඒකක සංකල්පයේදී කියන්නේ ගිණුම් කරන්නේදී ව්‍යාපාරය අයිතිකරුවන්ගෙනුයි අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙනුයි වෙන්වෙච්ච වෙනම ප්‍රයත්නක් තියෙනවා කියන එක. හරි. ඒක හැමතිස්සෙම මතක තියාගන්න. ඉතින් මේ ගිණුම් කරන ඒකක සංකල්පය නිසා අපිට ගිණුම් කරන සමීකරණයේදී ව්‍යාපාරයයි ඒ ව්‍යාපාර වලට සම්පත් සපයපු පාර්ශ්වයනුයි අතර පොඩි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. අන්නේ සම්බන්ධතාවය තමයි ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ගිණුම් කරන සමීකරණය තුලින් පෙන්වන්නේ හැමතිස්සෙම ව්‍යාපාරයක සම්පත් ටික ව්‍යාපාරයක තියෙන මෙන්න මේ සම්පත් ටික හැමතිස්සෙම ඒ සම්පත් සපයූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමාන වෙනවා කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම මේ ගිණුම් කරන සමීකරණයකින් පෙන්වන්නේ ව්‍යාපාරයක තියෙන සම්පත් ටික ඒ සම්පත් සැපයූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමානයි කියන එක. මම ඒක මෙහෙම වාට ලියලා පෙන්නනවා. හැමතිස්සෙම ව්‍යාපාරයක තියෙන සම්පත් ටික ඒ සම්පත් සැපයූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමාන වෙනවා. මෙන්න මේක තමයි ගිණුම් කරන සමීකරණයේ මූලිකවම පෙන්නන්නේ. අපි බලමු මේක තව ටිකක් ගැඹුරින් කතා කරන්න. ඊට කලින් අපි දැනගෙන ඉන්න ඕනේ තව දෙයක් තියෙනවා. එකක් තමයි ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ගනුදෙනුවක් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලන්ට මතක ඇති අපි ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියන එකත් කලින් පාඩමේදී සාකච්ඡා කළා. අපි බලමුද ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියලා. ගනුදෙනුවක් කියන්නේ දෙපාර්ශ්වයක් අතර උවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකි දේවල් වලට. දෙපාර්ශ්වයක් අතර උවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකි දෑ. ඔයගලන්ට මතකද ගනුදෙනුවට නිදසුන් මොනවද කියලා? අර බැංකුවෙන් ණයක් ගන්න එක, ඊට පස්සේ අත්පිට මුදලට භාණ්ඩ තොගයක් ගන්න එක, අයිතිකරු ව්‍යාපාර මුදලක් යොදවන එක, භාණ්ඩ විකුණන එක, බැංකු ණය ගෙවන එක, ණයට භාණ්ඩ ගන්න එක, අන්න ඒ වගේ දේවල් තමයි අපි ගනුදෙනු විදියට සැලකන්නේ. මම උදාහරණ කීපයකුත් දාලා තියෙන ඔයගලන්ට බලන්න පුළුවන්. අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 2ක මෝටර රථයක් යෙදුවා. බැංකු ණයක් ගත්තා රුපියල් 50000යි. ලීබඩු මිලට ගත්තා රුපියල් 10000යි. හරි. දැන් අපි මේ කතා කරපු කොටස් ටික මම සාරාංශයක් විදිහට ආයෙ පාරක් කියා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න. මම කතා කරේ ගිණුම් කරන සමීකරණය කියන පාඩමේ තමයි මං හිටියේ. මම මුලින්ම ඕගොල්ලන්ට කිව්වා ගිණුම් කරන්නේදී අපි ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා තමයි ගණන් හදන්නේ කියලා. ඒ අනුව මුලින්ම කියා දුන්නා ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කිව්වා ගිණුම් කරන සමීකරණයකින් පෙන්වන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත් ටිකයි ඒ සම්පත් සැපයූ පාර්ශ්වයන්ට තියෙන අයිතියයි අතර සම්බන්ධතාවය කියලා. හරි. ඊට පස්සේ අපි ගනුදෙනු කතා කළා. දැන් අපි බලමුද මම අර කිව්ව දේත් එක්ක ඒ කියන්නේ මම අර ගිණුම් කරන සමීකරණයේදී කිව්වේ ව්‍යාපාරික සම්පත් ටික සම්පත් සැපයූ පාර්ශ්වයන්ට තියෙන අයිතිය අතර සම්බන්ධතාවයනේ ගිණුම් කරන සමීකරණය කියලා. මෙන්න මේ ගනුදෙනු ටික කොහොමද ගිණුම් කරන සමීකරණයක් ඇතුලේ පෙන්වන්නේ කියලා පොඩ්ඩක් කතා කරමුද? මම මෙතන ලියලා ඇඳලා තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන් ව්‍යාපාරයේ තියෙනවා අයිතිකරු ඉන්නවා අනිකුත් පාර්ශවයන් ඉන්නවා. ව්‍යාපාරයේ තියෙනවා මෙන්න ඉන්නවා අයිතිකරු මෙන්න ඉන්නවා බාහිර පාර්ශවයන්. මතකද මං ගිණුම් කරන සමීකරණයේදී කිව්වේ හැමතිස්සෙම ව්‍යාපාරයක තියෙන සම්පත් ටික ඒ සම්පත් සැපයූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමාන වෙනවා කියලානේ. මම අර කලින් කිව්වේ සමීකරණයෙන් පෙන්වන්නේත් ඕකම තමයි. දැන් බලමු කලින් ගනුදෙනුව අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 2ක මෝටර රථයක් යෙදුවා. මෙන්න මේ ගනුදෙනුව නිසා මොකද වෙන්නේ කියලා බලමුද අපි. අයිතිකරු ව්‍යාපාරයට ලක්ෂ 2ක මෝටර රථයක් දුන්නොත් එහෙම ව්‍යාපාරයට මෝටර රථයක් හම්බ වෙනවා. ව්‍යාපාරයට මෝටර රථයක් හම්බ වෙනවා රුපියල් ලක්ෂ 2ක. ඔයගලන්ට මතක නම් අපි ගිණුම් කරන විෂයේදී හැමතිස්සෙම කතා කරන්නේ මුදල් මෙයාගයක්නේ. ඒක නිසා ඔයාට ලියන්න පුළුවන් මෙහෙම මෝටර රථ වැඩි වෙනවා ව්‍යාපාරයේ ලක්ෂ 2කින් කියලා. ඔන්න ව්‍යාපාරයට හම්බ වෙනවා ලක්ෂ 2ක මෝටර රථයක්. නැත්නම් ව්‍යාපාරයේ තියෙන මෝටර රථ ටික වැඩි වෙනවා ලක්ෂ 2කින්. ඒ කියන්නේ ඔන්න සම්පත. ව්‍යාපාරයේ සම්පත් වැඩි වෙනවා ලක්ෂ 2කින් මෝටර රථ කියලා. ඒත් එක්ක මේක දුන්නේ කවුද? අයිතිකරුනේ. එහෙනම් අයිතිකරුට ව්‍යාපාරයක අයිතියක් ඇති වෙනවා
රුපියල් ලක්ෂ 2ක. මෙන්න මෙහෙම සම්බන්ධයක් ගොඩනගෙනවා බලන්න. හැමතිස්සෙම ව්‍යාපාරයක තියෙන සම්පත් ටික ඒ සම්පත් සැපියූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමාන වෙනවා මේ සමානයි. ඊට පස්සේ අපි තව එකක් බලමු. බැංකු ණයක් ගත්තා රුපියල් 50000යි. බැංකු ණයක් ගත්තොත් මොකද වෙන්නේ? ඔයා හිතලා බලන්න බැංකු ණයක් ගත්තොත් ව්‍යාපාරයේ තියෙන සම්පත මොකද්ද වෙනස් වෙන්නේ? ව්‍යාපාරයට හම්බ වෙනවා මුදල්. ඒ කියන්නේ ඔන්න ව්‍යාපාරයේ රුපියල් 50000කින් මුදල් ටික වැඩි වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරට සල්ලි හම්බ වෙනවා. ඒත් එක්ක මේක දෙන්නේ කවුද? බාහිර පාර්ශ්වයන්. මොන බාහිර පාර්ශ්වයන්ට තියෙන අයිතියක් ඇති වෙනවා 50000කින්. මෙන්න මේකම තමයි අපි හැමතිස්සෙම ගිණුම් කරන සමීකරණයෙන් කතා කරන්නේ. හැමතිස්සෙම ව්‍යාපාරයක තියෙන සම්පත් ටික ඒ සම්පත් සැපියූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමාන වෙනවා කියලා. අපි තව ගනුදෙනුවක් බලමු. තුන්වෙනි එක බලන්න. අපි මේවා දිගින් දිගටම කරනවා ඔයාලට පුළුවන් වෙනකල්. අනිත් එක මේක ටිකක් ඔයාලට හම්බෙන ලේසි පාඩමක්. අනිත් පාඩම් එක්ක බැලුවම අල්ල ගන්න පුළුවන්. බලන්න තුන්වෙනි නිදසුන. ලී බඩු මිලට ගත්තා රුපියල් 10000යි. ලී බඩු ගත්තනම් මොකද වෙන්නේ? දැන් ඔයා හිතලා බලන්න ලී බඩු ගත්තොත් මොකද වෙන්නේ? ලී බඩු ගත්තොත් ව්‍යාපාරයට ලී බඩු කියලා සම්පතක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔන්න 10000කින් ව්‍යාපාරයට ලී බඩු ටිකක් හම්බ වෙනවා. ඒත් එක්කම කාට හරි අයිතියක් යනවද? නෑනේ නේද? මෙතනදි වෙන්නේ ව්‍යාපාරයේ තියෙන මුදලින් ලී බඩු ගත්තා වගේ දෙයක්. එතකොට ඔන්න ව්‍යාපාරයේ තියෙන ලී බඩු ටික වැඩි වුණා. ඒත් එක්කම මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන මුදල් ටික අඩු වෙනවා. මම මේ හරහට ලියන මට පල්ලෙහාට යන ඉඩ මදි නිසා ව්‍යාපාරයේ තියෙන මුදල් කියන මත්තම අඩු වෙනවා. එතකොට ඔයා හොඳට මතක තියාගන්න ඕනේ අපි හැමතිස්සෙම ගිණුම් කරන සමීකරණයේදී කතා කරන්නේ ව්‍යාපාරයක තියෙන සම්පතුයි ඒ සම්පත් වල තියෙන අයිතියයි අතර තියෙන සම්බන්ධතාවයට. ඉතින් අපි මේක දිගින් දිගටම සාකච්ඡා කරගෙන යනකොට මෙන්න මෙහෙම දෙයක් අපි හදා ගන්නවා. ව්‍යාපාරයක තියෙන සම්පත් ටික හැමතිස්සෙම අපි කියවනේ ඒ සම්පත් සැපියූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමාන වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ හොඳටම හිතලා බැලුවොත් ව්‍යාපාරයක මුලින්ම ව්‍යාපාරට සම්පත් දෙන්නේ කවුද? අයිතිකරු නේද? එහෙනම් ව්‍යාපාරයක මුලින්ම අයිතිය කියලා හැදෙන්නේ අයිතිකරුගේ අයිතිය. අයිතිකරුගේ අයිතිය. ඊට පස්සේ තමයි අපිට ව්‍යාපාරයට එක එක දේවල් තවත් මදි වෙලා අයිතිකරුවගවත් සල්ලි වගේ දේවල් නැත්තම් අපිට සිද්ධ වෙනවා බැංකු වලින් වගේ ණයට ගන්න. එතකොට මේ අයිතිය කියන එක ආයෙත් අපිට දෙතන්න පුළුවන් බාහිර පාර්ශවයන්ට ඇති අයිතිය කියලා. බාහිර පාර්ශවයන්ට ඇති අයිතිය කියලා. මෙන්න මේ දෙකට සමාන වෙනවා ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික. දැන් හොඳට බලාගෙන ඉන්න. ඉතින් අපි කාලයක් යනකොට මෙන්න මේ ව්‍යාපාරයක තියෙන සම්පත් වලට කියන්න පුරුදු වෙනවා වත්කම් කියන නම. ව්‍යාපාරයක තියෙන සම්පත් වලට අපි වත්කම් කියලා කියන්න පුරුදු වෙනවා. අයිතිකරුගේ අයිතියට අපි ප්‍රාග්ධනේ නැත්තම් හිමිකම කියන්න පුරුදු වෙනවා. ප්‍රාග්ධනේ නැත්තම් හිමිකම කියලා. බාහිර පාර්ශ්වයන්ට තියෙන අයිතියට අපි වගකීම් කියලා කියන්න පුරුදු වෙනවා. ඒ අනුව හදාගන්න සමීකරණයට අපි කියනවා මම මේ සුදු පාටින් ලිව්වේ මෙන්න මේ සමීකරණයට කියනවා ගිණුම් කරන සමීකරණය කියලා. මෙන්න මෙහිමයි මේ සමීකරණය හැදෙන්නේ. මේක හැදෙන විදිය වගේ අහන්න නැහැ. ඒක නිසා ඔයාලට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ සමීකරණය තමයි මතක තියාගෙන ඉන්න ඕනේ ඔයගොල්ලෝ. මම තව පාරක් කියන්නම්. ගිණුම් කරන්නේදී අපි හැමතිස්සෙම ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා තමයි ගනුදෙනු ගිණුම්ගත කරන්නේ. හරිද? ඒක නිසා බිහි වෙලා තියෙන සංකල්පයක් තියෙනවා. අපි ඒකට කියනවා ගිණුම් කරන එකක සංකල්පය කියලා. මේ ගිණුම් කරන එකක සංකල්පය නිසා තමයි ගිණුම් කරන සමීකරණය කියලා හැදිලා තියෙන්නේ. ගිණුම් කරන සමීකරණය හැමතිස්සෙම කියන්නේ ව්‍යාපාරයක සම්පත් ටික ඒ සම්පත් වලට තියෙන අයිතියට සමානයි කියන එක. ඒ අනුව මුලින්ම ව්‍යාපාරයක සම්පත් ටික අයිතිකරුගේ අයිතියට සමාන වෙනවා. කාලයක් යනකොට අයිතිකරුගේ අයිතිය විතරක් මදි වෙලා බාහිර පාර්ශ්වයෙන් වෙනොත් යම් යම් දේවල් අපිට ගන්න වෙනවා. ණයට වගේ. ඉතින් ඒක නිසා අපිට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙනවා ව්‍යාපාරයක තියෙන සම්පත් ටික අයිතිකරුගේ අයිතියටයි බාහිර පාර්ශ්වයන්ගේ අයිතියටයි සමාන වෙනවා කියලා. ඉතින් අපි ඒක කාලයක් එක්ක විධිමත් ආකාරයෙන් කියනවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. ඊට පස්සේ මෙන්න මේ ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙනවා. මේ ගනුදෙනු නිසා බිහි වෙන දේවල් පහක් තියෙනවා ව්‍යාපාරයක. ව්‍යාපාරයක ගනුදෙනු නිසා
බිහිවන දේවල් පහක් තියෙනවා. ඒ කියන්නේ අපි අර හැමතිස්සෙම කියන්නේ බැංකු ණය ගන්නවා, භාණ්ඩ විකුණනවා, භාණ්ඩ ගන්නවා, උපකරණ ගන්නවා, වාහන ගන්නවා. ඒ වගේ ව්‍යාපාරයක වෙන ගනුදෙනු නිසා බිහිවන දේවල් පහක් තියෙනවා. අපි ඒවට කියනවා වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා. දැන් අපි ඊළඟට කරන්න හදන්නේ මෙන්න මේ එකින් එක දේ නිර්වචනය කරගන්න එක. පොතට අහගෙන ඉන්න මේ කොටස් ටික විතරයි ඔයගේ තියරියට තියෙන්නේ මේ පාඩමේ. ඊට පස්සේ ඔක්කොම වගේ තියෙන්නේ ගණන් හදන්න කොටස්. නිසා හොඳට මේ ටික අහගෙන ඉන්න. මේකේ දල අවබෝධය තියෙන්න ඕනේ මේකේ ගණන් හදන්න. නැත්නම් චුට්ටක් අමාරුයි මේ පාඩම. අනිත් එක මේ පාඩමෙන් ඔයගොල්ලන්ගේ A level paper එකේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්න අංක 3 වගේ. ඉතින් මේක ඔයාලට ඒ කියන්නේ ගොඩක් අය කරන ප්‍රශ්නයක් තමයි මේ අපි හදන්නේ ගිණුම් කරන සමීකරණේ. මේක ගොඩක් අයට කරගන්නත් පුළුවන්. අනිවාර්යෙන් වගේ ළමයි කරනවා. මොකද මේ ප්‍රශ්නේ ලේසි. හරි අපි බලමු මුලින්ම වත්කමක් කියන්නේ මොකක්ද කියලා. වත්කමක් කියලා කියන්නේ මම මෙතන නිර්වචනයක් දාලා තිනවා මම එකෙන්ම කියා දෙන්නම්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ වර්තමානයේදී පාලනය කරන ලබන සම්පත්. අපි කියනවා වත්කමක් කියලා. තාපාරක් කියන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඉවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ වර්තමානයේදී පාලනය කරන සම්පත්. මොනවද? අපේ ව්‍යාපාරයක තියෙන වත්කම් වලට උදාහරණ වෙන්නේ. වත්කම් වලට උදාහරණ ගත්තොත් එහෙම ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, ලී බඩු, පරිගණක, යන්ත්‍ර උපකරණ මෙන්න මේ වගේ දේවල් අපි වත්කම් කියලා කියනවා. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න ඔයාට ඔයගලන්ට ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරයේ හිතන්න වාහනයක් පොඩි ලොරියක් තියෙනවා කියලා. නැත්නම් වෑන් එකක් තියෙනවා කියලා හිතන්න. එතකොට ඔය වෑන් එක කොහොමද ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයට හම්බ වුනේ? වෑන් එක කොහොමද හම්බුනේ? වෑන් එක ඔයගොල්ලෝ එක්ක සල්ලි දීලා ගන්න ඇති. නේද? එක්ක සල්ලි දීලා ගන්න ඇති. නැත්නම් ගෙවන්න වගේ ගන්න ඇති. නැත්නම් ඔයගොල්ලන්ගේ අර පරම්පරාවට වගේ ආපු වෑන් එකක් වගේද දන්නේ නැහැ. ඒ කියන්නේ ආච්චි සීයා වගේ පාවිච්චි කරලා තාත්තට දීලා තාත්තාකින් ව්‍යාපාරට හම්බෙලා එහෙම එකක්ද දන්නේ නැහැ. කොහොම හරි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි ওই වාහනේ ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ. ඒතකොට හිතන්න ඔයගොල්ලන්ගේ ව්‍යාපාරේ පවත්වාගෙන ගොඩනගිල්ල ඒකත් එහෙමනේ. එක්ක ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්න නැති නැත්නම් සල්ලි දීලා හදා ගන්න නැති. නැත්නම් අර ගෙදරම කොටසක් පාවිච්චි කරනවා ඇති බලන්න. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි ඒකත් හම්බෙලා තියෙන්නේ. එතකොට අපි හිතමු ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයක තියෙන මේස, පුටු, පරිගණක වගේ දේවල්. ඉතින් ඒවත් එක්ක සල්ලි දීලා ගන්න ඇති. නැත්නම් ගෙදර හරි පාවිච්චි කරන්න තිබ්බ මොන හරි මේසයක් පරිගණකයක් වගේ ගත්තත් දන්නේ නැහැ ව්‍යාපාරේ. එතකොට බලන්න ඒකත් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි හම්බෙලා තියෙන්නේ. එතකොට ඔයාට ඒක හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වත්කමක් බිහි වෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. ඊට පස්සේ බලන්න අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ. ඉතින් හිතලා බලන්න ඕගොල්ලන්ගේ ව්‍යාපාරයට ලොරියක් තියෙනවා නම් ඒ ලොරියේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ව්‍යාපාරයේ හදන භාණ්ඩ වෙළඳපොළට ගිහිල්ලා දෙන්න නැත්නම් පාරිභෝගිකයා වෙතට ප්‍රවාහනය කරන්න. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. නැත්නම් හිතන්න ඕගොල්ලන්ට ওই වෑන් එක නැත්නම් ලොරිය තිබ්බේ නැත්නම් ඔයගලන්ට සිද්ධ වෙයි ওই බාහිර ප්‍රවාහන සේවා සපයන ආයතනයකට වගේ මුදලක් ගෙවලා ඒක ප්‍රවාහනය කරගන්න. එතකොට ඔයගලන්ට ටිකක් විශාල ගාණක් ගෙවන්න වෙයි. හැබැයි දැන් ඔයගලන්ට ඉන්ධන වියදම විතරයි වගේ යන්නේ. ඉතින් ඒක වාසි නැද්ද? නැත්නම් හිතලා බලන්න ඔයගලන්ට ගොඩනැගිල්ලක් තියෙන නිසා ඔයගොල්ලන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන ගොඩනැගිල්ලක් තියෙන නිසා ඔයගලන්ට වෙන තැනක කුලියට ඉන්න ඕනේ නැහැ. එතකොට ඔයගලන්ට අර කුලියක් ගෙවන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභයක් ගලාගෙන එනවා. ඔයගලන්ට ගොඩනැගිල්ල තියෙන නිසා ඕනනම් පුළුවන් ඒකේ තට්ටු දෙකක් වගේ තියෙනවා නම් උඩු තට්ටුව කුලියට දෙන්න. ඔන්න අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. නැත්තම් ඔයගොල්ලෝ ගාව තියෙනවා ලී බඩු. ඔයගලන්ට පුළුවන් දැන් ඔයගලන්ගේ ව්‍යාපාරේ ලී බඩු තියෙන නිසා අලුතෙන් ලී බඩු මිලදී ගැනීමක් කරන්න ඕනේ නැහැ. ලී බඩු තියෙනවනේ. ඒක නිසා තමයි ඔන්න අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එීමක් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න වත්කමක් නිර්වචනය කරද්දී කියන්න ඕනේ අනිවාර්යෙන් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා කියලත් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා කියලා. මැසේජ් එකක් තියෙනවා ඉන්න බලන්න කියලා. ඔව් මගේ අහලා තියෙන ප්‍රශ්නයක් ගිණුම් කරන ඒකකයේ නිර්වචනය අපි ටියුට් එකේ ලියන්න ඕනේ නේද? ඔව්. ලියන්න ඕනේ. හැබැයි මම මේ දැනට කරන්නේ පාඩම් පැහැදිලි කරන එක විතරයි. අපි ටියුට් එකට එමු.
මම මේක අර පොඩ්ඩක් පැහැදිලි කරලා ඉවරලා ටියුට් එකට එනවා. ඊට පස්සේ මම ලියන්න දෙන්න. දැනට අහගෙන ඉන්න නම් ඇති. මුලින්ම මම පැහැදිලි කරලා ඉන්නම්. එතකොට ඊළඟට අපි ගත්තොත් මේ වත්කම් කියන එක අපිට වර්තමානයේදී පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන් ගොඩනැගිල්ල ඕන නම් ඔයගලන්ට පුළුවන් නේද සුදු පාටින් පේන්ට් කරන්න. නැත්නම් ඔයගලන්ට පුළුවන් ඕන නම් කළු පාටින් පේන්ට් කරන්න. පුළුවන් ඉතින් ඕගොල්ලන්ගේ නම් බිල්ඩින් එක ඕගොල්ලන්ගේ නම් ගොඩනැගිල්ල ඕගලන්ට පුළුවන් නේ කරන්න. නැත්නම් ඕගලන්ට පුළුවන් නේද ඒකේ දොර තියෙන තැන වෙනස් කරන්න. නැත්නම් ඕගලන්ට පුළුවන් නේද ඒකේ තියෙන කර්ටන් වගේ දේවල් නිතර නිතර වෙනස් කරන්න. ඒ කියන්නේ වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට ඕන නම් පුළුවන් නේද ඔයගලන්ගේ වාහනේ ඕනනම් ස්ටිකර් ගහන්න. නැත්නම් ඔයගලන්ට පුළුවන් නේද ඔයගලන්ගේ වාහනේ කොන නමක් දාගන්න. නැත්නම් මොඩිෆයි කරගන්න. ඒව පුළුවන්. එතකොට හැබැයි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ කඩේ ඉස්සරහා නවත්තලා තියෙන වාහනයක ස්ටිකර් ගහන්න. නැත්නම් ඕගොල්ලන්ගේ ව්‍යාපාරය ඉස්සරහා නවත්තලා තියෙන වාහනයක නමක් දාන්න. මොඩිෆයි කරන්න. ඒව කරන්න බෑනේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට අයිති නැත්නම් කරන්න බෑ. ඉතින් වත්කමක් නිර්වචනය කරද්දී ඕගොල්ලන්ට අන්න ඒ වාක්‍ය කියන්නත් ඕනේ. වර්තමානයේදී පාලනය කරන්න පුළුවන් කියලා. ඒ අනුව ඔයාට වත්කමක් නිර්වචනය කරගන්නකොට මෙන්න මේ කරුණු තුන කිව්වනම් හරි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා. අනාගතේ ප්‍රතිලාභ ගලාගෙන එනවා. වර්තමානයේදී පාලනය කරන්න පුළුවන්. ඕනෙම දෙයක් අපි කියනවා වත්කමක් කියලා. එතකොට උදාහරණ කීපයක් ගත්තොත් ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, යන්ත්‍ර, උපකරණ වගේ දේවල්. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේ වත්කමක තියෙන ලක්ෂණ. වත්කමක තියෙන ලක්ෂණ ගත්තොත් හරිම සරලයි. මේ නිර්වචනයේ ඇතුළෙම වත්කමක ලක්ෂණ තුනක් තිබ්බා. එකක් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම, වර්තමානයේදී පාලනය කිරීම. හතරවෙනි ලක්ෂණය මොකද දන්නවද? මේ හැම වත්කමකටම අපිට ගාණක් කියන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපේ ලොරිය ලක්ෂ 10ක් වටිනවා. අපේ ගොඩනැගිල්ල ලක්ෂ 3ක් වටිනවා. අපේ ලීබඩු ටික 50000ක් වටිනවා. අපේ ඉඩම ලක්ෂ 20ක් වටිනවා. අන්න ඒ වගේ හැම වත්කමකටම අගයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ වටිනාකම කියන්න පුළුවන්. මෙන්න මේ දේවල් හතරට අපි කියනවා වත්කමක ලක්ෂණ කියලා. මෙන්න මේ ටික නම් පාඩම් කරගන්න වෙනවා. මම වත්කමක ලක්ෂණ ටිකක් දාන්නම් ස්ක්‍රීන් එකට. මේ තියෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා. වර්තමානයේදී පාලනය කරන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ බලාගෙන ඒම. ඒම වෙන්න ඕනේ. ඒක එම කියලා තියෙන්නේ. වටිනාකම මයින්ඩ් පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ ලක්ෂණ හතර තියෙන ඕනෙම දෙයක් අපි වත්කමක් කියලා කියනවා. ගොඩනැගිලි, මෝටර රථ ඒ වගේ දේවල්. තව තියෙනවා ගොඩක්. අපි බලමු ඉස්සරහට හිමීට එකින් එක. ඊට පස්සේ තවත් වැදගත් දෙයක් ඔයගොල්ලන්ට කියා දෙන්න තියෙනවා. මෙන්න මේ වත්කමක ලක්ෂණ තියෙනවනේ. මෙන්න මේ වත්කමක තියෙන ලක්ෂණ වලින් අනිවාර්යයෙන්ම අපි ගිණුම් පොත්වල වත්කමක් හඳුනා ගන්නකොට අනිවාර්යයෙන්ම තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම කියන එකයි වටිනාකම මයින්ඩ් පුළුවන් වෙන්න ඕනේ කියන එකයි. ඒ කියන්නේ අපි ගිණුම් කරණයේදී පොත්වල වත්කමක් හඳුනා ගන්න නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක් තියෙන්න ඕනේ. අනිත් එක වටිනාකම මයින්ඩ් පුළුවන් වෙන්න ඕනේ. මොකද ඒකත් උදාහරණයකින් කියනවා නම් මෙහෙමයි. ඕගොල්ලන්ගේ කඩේ ඒ කියන්නේ ඕගොල්ලන්ට තියෙන පොඩි සිල්ලර බඩු විකුණන කඩයක්. ඒ කඩේ ඕගොල්ලන්ගේ තියෙනවා පරිගණක ඕගොල්ලන්ගේ තියෙනවා මේසයක්. ඒ මේසේ ගොඩක් දිරලා ගිහිල්ලා. ඒක නිසා ඕගොල්ලෝ මේ මේසේ වැඩක් ගන්න නැතුව කඩේ එක්ක එළියෙන් දාලා තියෙනවා. එතකොට හිතලා බලන්න මේ මේසේ කාටද අයිති? ව්‍යාපාරයට අයිති. ඒක බිහි වෙලා තියෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියට. වර්තමානයේදී පාලනය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකේ උන නම උනත් ගැහුවෑ කියන ඕගොල්ලන්ට ඕන නම් ඒකේ තීන්ත ටිකක් හරි ගෑවෑ කියන නැත්නම් ඒක පාලනය කරන්න පුළුවන් කොහොම හරි. හැබැයි ඒක වාට ගිණුම් පොත්වල පෙන්වන්න බෑ. ඒකට හේතුව ඒකට වටිනාකමක් කියන්න බෑ. ඒ කියන්නේ ඒක වටින්නේ නැහැ. ඒ කියන්නේ ඒක විකුණ ගන්නත් බෑ ඕගොල්ලන්ට. ඒක දිරලා ගිහිල්ලා ඒක කකුල් 4න් 3ක් විතර කැඩිලා. ඊට පස්සේ අර මේ මේසේ තියෙන ලෑල්ලත් එක්ක ගුල්ලෝ ගහලා හරි මොකක් හරි දිරලා ගිහිල්ලා. ඒ කියන්නේ වටිනාකමක් නැහැ ඒකේ. ඊට පස්සේ අනාගත ආර්ථික ප්‍රතිලාභ කලායමුත් නැහැ. ඒ කියන්නේ ඒක විකුණ ගන්නවත් බෑ අපිට. ඉතින් ඒ වගේ මේසයක් ඕගොල්ලන්ට පෙන්වන්න බෑ. නැත්නම් හිතලා බලන්න මෙහෙම ඕගොල්ලන්ගේ වාහනයක් තියෙනවා වැඩක් ගන්න නැති. දුවන්නෙත් නැහැ,
පාවිච්චි කරන්නත් බෑ ඒක. ඒ කියන්නේ ඒක හදා ගන්නත් බෑ කියලා හිතන්න. ඒ කියන්නේ ඒකේ කොටස් එන්නේ නැහැ. නැත්තම් ඒ જાති වාහන වල කාලය ඉවරයි. මොකක් හරි දෙයක් නිසා ඒක පාවිච්චි කරන්න බෑ. පරණ වාහනයක් කියලා හිතන්න. එතකොට ඒ වගේ වත්කමක් වුණත් ගිණුම් පොත්වල පෙන්වන්න බෑ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ වටිනාකම මයින්ඩ් බෑ සහ අනාගත ආර්ථික ප්‍රතිලාභ බලා ඉන්න බෑ. ඉතින් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා වත්කමක් ගිණුම් පොත්වල පෙන්වද්දි මෙන්න මේ ලක්ෂණ දෙක තියෙනවද කියලා බලන්න. මෙන්න මේ ලක්ෂණ දෙකට අපි කියනවා වත්කමක් ගිණුම් පොත්වල නිරූපණය කරද්දී අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණ කියලා. ඒක හොඳට මතක තියාගන්න. මේක මීට කලින් අහලා තියෙනවා. වත්කමක් හඳුනා ගැනීමේදී අනිවාර්යෙන්ම තිබිය යුතු ලක්ෂණ. අනිවාර්යයෙන්ම තියෙන්නේ මේ ලක්ෂණ දෙක. හරි. ඊට පස්සේ අපි බලමු තවදුරටත් මේ වත්කම් ගැන චුට්ටක් කතා කරලා. මේ ව්‍යාපාරයක තියෙන වත්කම්. ඒ කියන්නේ මේ ඉඩම් ගොඩනැගිලි මොටර රථ වගේ දේවල් අපි වත්කම් විදිහට කිව්වනේ. මේ වත්කම් අපිට මූලිකවම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජංගම වත්කම්. අනිත් එක ඇවිල්ලා ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් කියලා කියන්නේ මොකක්ද දන්නවද? අපි ගාව තියෙන මොනවා හරි වත්කම ව්‍යාපාරයක මාස 12කට වඩා අඩු කාලයක් තියෙනවා අපි ඒවට කියනවා ජංගම වත්කම් කියලා. ව්‍යාපාරයක තියෙන වත්කම් මාස 12කට වඩා අඩු කාලයයි නම් ව්‍යාපාරයේ තියෙන්නේ අපි ඒවට කියනවා ජංගම වත්කමක් කියලා. මාස 12කට වඩා වැඩි කාලයක් තියෙන වත්කම් වලට කියනවා ජංගම නොවන වත්කම් කියලා. ඒ අනුව ව්‍යාපාරයක වත්කම් ප්‍රධාන කොටස් දෙකයි. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් නම් ගලන් අද්දාලා කිව්වේ හැකි. මොනවද? ඉඩම්. ඉඩම් කියන එක බලන්න කොච්චර කාලයක් වෙනවද? නැති වෙලා යන්නේ නැහනේ. ඊට පස්සේ ගොඩනැගිලි තියෙනවා නේද? අවුරුදු 10ක් 15ක් හොඳ තත්ත්වෙන් තියෙනවා. ගොඩනැගිලි. ඊට පස්සේ මෝටර රථත් තියෙනවා අවුරුදු 6ක් 7ක් 8ක්. සමහර වාහන තියෙන අවුරුදු 20 30 පාවිච්චි කරන ඒවා. මෝටර රථ. ඊට පස්සේ ලීබඩුත් තියෙනවනේ. දැන් උගලන් උදාහරණයක් විතර ගෙදර තියෙන මේසේ, ඇඳ, ඊට පස්සේ කබඩ් මොනවා හරි ගන්නකො ඒවත් අවුරුදු ගාණක් තිස්සේ තියෙනවනේ නේද? ඒ කියන්නේ ලීබඩුත් ජංගම නොවන වත්කමක්. තව යන්ත්‍ර, ඔය පරිගණක වගේ දේවල් ඒවත් ජංගම නොවන වත්කම්. එතකොට මේ ජංගම වත්කම් කියන්නේ මොනවද? ජංගම වත්කම් කියන්නේ මෙන්න මේවා තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම බලා ගන්න ඕනේ. මුදල් කියන්නේ ජංගම වත්කම. දැන් ඔයා කියයි ඔයාගේ ගිය අවුරුද්දෙත් ඔයාගාව රුපියල් 1000ක් තිබ්බා මේ අවුරුද්දෙත් රුපියල් 1000ක් තියෙනවනේ කියලා. ඔව්. හැබැයි ඔයාට කියන්න පුළුවන්ද ගිය අවුරුද්දේ තිබ්බ 1000මද මේ අවුරුද්දේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් කඩේක තියෙන මුදලක් ගත්තොත් මේ කඩේක තියෙන එකම සල්ලි කොළ ටිකද හැමදාම තියෙන්නේ නෑනේ. නිතර වෙනස් වෙනවා. ඒ කියන්නේ මාස 12ක් ඇතුළත සමහරට දහස් වතාවක් විතර මේක වෙනස් වෙනවා. අපි ගාව තියෙන මුදල් නිතර එහෙ මෙහෙ යනවා. ඒ කියන්නේ එහෙ මෙහෙ වෙනවා. ඒක නිසා අපි කියන මේ මුදල් කියන්නේ ජංගම වත්කමක් කියලා. නිතර වෙනස් වෙනවා. එකම විදියට තියෙන්නේ නැහැ. ඊට පස්සේ ගත්තොත් ඔය කඩේක ණයට බාන්න ගන්න කට්ටිය. ඒ කියන්නේ කඩෙන් බාන්න ණයට ගන්න කට්ටිය ණය ගැතියන්. ණය ගැතියන් කියන්නේ ජංගම වත්කමක්. ඒගොල්ලෝ කඩෙන් බාන්න ණයට ගන්නවා. ඊට පස්සේ අවුරුද්දක් ඉන්නේ නැහනේ. මාසෙන් දෙකකින් ඒව ගෙරලා දානවා. ණය ගැතියන් කියන්නේ ජංගම වත්කමක්. ඊට පස්සේ තව ගත්තොත් එහෙම කඩේක තියෙන භාණ්ඩ තොගය කියන්නේ ජංගම වත්කම. මොකද කඩේක තියෙන බඩු තොගය ගත්තොත් අවුරුදු ගාණක් තියෙන්නේ නැහැ නේද? එකම බඩු ටික නිතර වෙනස් වෙනවනේ. දැන් හාල් ගත්තොත් කඩේක තියෙන එකම හාල් ගෝණියට අවුරුදු ගාණම තියෙන්නේ නැහනේ. ඒක මාසෙන් දෙකකින් ඉවර වෙනවා අලුත් හාල් ගෝණියක් දෙනවා. ඒ කියන්නේ මේ තොගය නැත්තම් භාණ්ඩ කියන එකත් ජංගම වත්කමක් විදිහට තමයි අපි කතා කිරීමක් කරන්නේ. හරි. අපි තව එකපාරක් මතක් කරගමුද? අපි කතා කර කර හිටියේ ගිණුම් කරන සමීකරණේ. අපි මුලින්ම කතා කළා ගිණුම් කරන ඒකක සංකල්පය. ඊට පස්සේ මේ ඒකක සංකල්පය නිසා ගිණුම් කරන සමීකරණයක් හැදුණා කියලා කිව්වා. ඒ කියන්නේ ව්‍යාපාරික සම්පත් ටික සම්පත් සැපයූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමානයි කියලා කිව්වා. ඊට පස්සේ කතා කළා ගනුදෙනු ගැන. ගනුදෙනුවක් කිව්වේ දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිදුවන මුදලින් මයින්න පුළුවන් දේවල් වලට. ඊට පස්සේ කතා කළා ව්‍යාපාරයේ කරන ගනුදෙනු නිසා දේවල් පහක් ඇති වෙලා තියෙනවා කියලා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා. ඒ අනුව අපි මුලින්ම කතා කළා වත්කමක් ගැන. වත්කමක් කියලා කිව්වේ
අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වර්තමානයේදී පාලනය කළ හැකි අනාගතාර්ථ ප්‍රතිලාභ බලා එන්නා වූ දේවල් වලට වත්කමක තියෙන ලක්ෂණ 4ක් කතා කළා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්, අනාගතාර්ථ ප්‍රතිලාභ බලාගෙන එනවා. ඒ වගේම වටිනාකම මයින්න පුළුවන්. ඊට පස්සේ කතා කළා වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. එකක් ජංගම වත්කම්, අනිත් එක ජංගම නොවන වත්කම්. හරි. අපි මේ ටික පොඩ්ඩක් සටහන් කරගෙන ඉවර වෙලා ආයෙ පාරක් ස්ලයිඩ් එකට ඇවිල්ලා අපි දේවල් ටික බලමු. දැන් අපි ටියුට් එක පැත්තට යමු. හරි. බලන්න මම හිතනවා ඔයගොල්ලෝ ටියුට් එකේ පිටු දෙකීපයක් හරි අරගෙන ඇති කියලා print out එකක් අරගෙත්තේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ දෙන ලියන කොටස් ටික ලියන පොතේ හරි පිටිපස්සේ හරි පැන්සලකින් හරි ලියා ගන්න. ලියන්න නැතුව නම් ඉන්න එපා. හරි. බලන්න ගිණුම් කරන සමීකරණය. මේක තමයි අපේ දෙවෙනි පාඩම. ගිණුම් කරණයේ පදනම. ගිණුම් කරන කටයුතු සිදු කරනු ලබන්නේ කිසියම් ව්‍යාපාර ඒකකයකට අදාළ වන අතර ඒ ගිණුම් කරන ඒකකයේ ලෙස සැලකේ. එම ගිණුම් කරන ඒකකයේ පිළිබඳව කරනු ලබන මූලික උපකල්පනයක් වන්නේ ගිණුම් කරන ඒකක සංකල්පයයි. ඒ අනුව ගිණුම් කරන ඒකක සංකල්පය යක්. අපි එතන ලියාගමු. ඉඩ තියෙන තැන ලියාගමු. ගිණුම් කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙන් හා අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙන් වෙන් වූ වෙනමම පැවැත්මක් ඇති ඒකකයක් ලෙස උපකල්පනය කිරීමයි. ඔය අදහස වෙන්න නිර්වචනයක් කිව්වත් කමක් නැහැ. අදහස වෙන්න ඕනේ ව්‍යාපාරයේ හැමතිස්සෙම අයිතිකරුවන්ගෙනුයි අනිකුත් පාර්ශ්වයන්ගෙනුයි වෙන් වෙච්ච වෙනම ප්‍රාත්මක් තියෙනවා කියන එක. තාපාරක් කියන්නද නිර්වචනයේ සම්පූර්ණයෙන්ම ගිණුම් කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙන් හා අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙන් වෙන් වූ වෙනම ප්‍රාත්මක් ඇති ඒකකයක් ලෙස උපකල්පනය කිරීම. හරි. අපි ඊට පස්සේ බලමු ටියුට් එකට ආයෙත් යන්න. ඊට පස්සේ තියෙනවා බලන්න ගිණුම් කරන කටයුතු සිදු කරන්නේ කුමක් පදනම් කරගෙනද යන්නට විසඳුම ලැබෙන්නේ මෙම සංකල්පය තුලින්. මම ඔයගලන්ට කිව්වා අපි හැමතිස්සෙම ගිණුම් කරණය කරන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා කියලා. ගිණුම් තැබීමේදී අයිතිකරුත් ව්‍යාපාරයක් වෙනම ඒකක දෙකක් ලෙස සලකන අතර ඒ කියන්නේ දෙන්නෙක් විදිහට සලකනවලු. ව්‍යාපාරවල මුදලින් මැනිය හැකි සම්පත්වල වෙනස්කම් පමණක් වාර්තා කරයි. ඔයගලන්ට මතකද මම අර ගිය සතියේ දුන්න පේපර් එකේ මම අහලා තිබ්බා ගණුදිනුවක් හඳුනගත්තී අපි අදාළ කරගන්න සංකල්පය මොකක්ද කියලා. මූල්‍ය මිනුම් සංකල්පය. ඒ කියන්නේ මුදලින්ම එන්න පුළුවන් දේවල් විතරයි වාර්තා කරන්නේ. ඒක තමයි මෙතන තියෙන්නේ. ව්‍යාපාරවල මුදලින් මැනිය හැකි සම්පත්වල වෙනස්කම් පමණක් වාර්තා කරයි කියලා. ව්‍යාපාර ආයතනයක අරමුණු ඉටු කර ගැනීමට විවිධාකාරයේ සම්පත් භාවිතා කරයි. ඒ කියන්නේ එක එක ජාතියේ සම්පත් වලු ව්‍යාපාරවල වැඩ කරගෙන යනවා. ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, දීබඩු, තොග, මුදල් යන ආදී ලෙස හඳුනා ගන්නා මෙම සම්පත්
සඳහා අරමුදල් සම්පාදනය කරන පාර්ශ්වයන් කොටස් දෙකකි. ඒ කියන්නේ මේ ගොඩනැගිල්ලක් ගන්න, ඊටමක් ගන්න, ඒ වගේ දේවල් වලට ඕනේ කරන අරමුදල්, ඒ කියන්නේ ඕනේ කරන සම්පත් හොයාගන්න සම්පත් ලබා දෙන පාර්ශ්ව දෙන්නෙක් ඉන්නවලු. එකක් තමයි අයිතිකරුවෝ, අනිත් කට්ටිය බාහිර පාර්ශ්වයන්. ව්‍යාපාර ආයතනයක පවතින සම්පත්වල වටිනාකම ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අයිතිකරුට ඇති අයිතිවාසිකමටත් බාහිර පාර්ශ්වයන්ට ඇති අයිතිවාසිකමටත්, ඒ කියන්නේ අයිතියටත් සමාන වී යුතු බව ගිණුම් කරන සමීකරණයෙන් ප්‍රකාශ කරේ. ඔයාලට ඕන නම් එක highlight කරලා තියාගත්ත හැකි. ව්‍යාපාර ආයතනයක පවතින සම්පත්වල වටිනාකම ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අයිතිකරුට ඇති අයිතිවාසිකමටත් බාහිර පාර්ශ්වයන්ට ඇති අයිතිවාසිකමටත් සමාන වී යුතු බව. හරි. ගිණුම් කරන සමීකරණයෙන් ප්‍රකාශ කරේ. ව්‍යාපාරයේ අයිතිකරු පමණක් සම්පත් යොදවා ඇතනම් අයිතිකරු පමණක් බලන්න. අයිතිකරු පමණක් සම්පත් යොදලා තියෙනවා නම් ගිණුම් කරන සමීකරණය හැදෙන්නේ මෙහිමයි. ඉන්න මයික ලියනකල් මෙහෙමයි. අයිතිකරු විතරක් යොදලා තියෙනවා නම් සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුගේ අයිතියට. තමයි කියා දෙනකොට ලියන්න හදිස්සි වෙන්න එපා. මුලින්ම හොඳට අහගෙන ඉන්න. අයිතිකරුගේ ලියන්නේ නැතුව අයිතිකරුට ඇති අයිතිය කියලා. අයිතිකරුට මේක තමයි කාලයත් එක්ක අපි කියන්නේ සම්පත් වලට වත්කම් කියලා කියනවා. සම්පත් වලට වත්කම් කියලා කියනවා. අයිතිකරුට ඇති අයිතියට අපි කියනවා හිමිකම කියලා. ඒ අනුව ව්‍යාපාරයක අයිතිකරු විතරක් සම්පත් යොදලා තියෙනවා නම් සමීකරණය වෙන්නේ මේක. වත්කම් සමානයි හිමිකම්. හරි, මෙන්න මේක ලියාගන්න ඔය කොටුව ඇතුලේ. හරි. ඔයගොල්ලෝ එකපාරටකින් වගේ ලියනවා නම් මේක මේ වත්කම් කියන වචනයයි හිමිකම් කියන වචනයයි ලියලා highlight කරගන්න. මොකද අපි ඇත්තටම පාවිච්චි කරන්නේ මේ වචන. අර මේක හැදිලා තියෙන විදිය කියන්න ඕන නිසායි මම මේ කළු පාටින් ලියලා තියෙන වචන දෙක ලියලා තියෙන්නේ. සම්පත් කියන එකයි අයිතිකරුට ඇති අයිතිය කියන එක. ඔයගොල්ලන්ට මොන හරි අපහැදිලි කොටසක් තියෙනවා නම් ඒකත් අහන්න මම කියා දෙන්නම්. අර මෙතන වෙලා තියෙන කරන්ට් එක නැති ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. හරි නේද? මම යනවා ITUT එකට. ලියා ගන්න බැරුව ගියා නම් කියන්න. ඊට පස්සේ බලන්න අයිතිකරුවන් මෙන්ම බාහිර පාර්ශවයන් ව්‍යාපාරයට සම්පත් යොදවා ඇති විට ගිණුම් කරන සමීකරණය. අන්න ඒකෙත් highlight කරගන්න නැත්නම් යටින් ඉරක් කර ඇඳ ගන්න. අයිතිකරුවන් මෙන්ම බාහිර පාර්ශවයන් සම්පත් යොදවා ඇති විට බලමු ගිණුම් කරන සමීකරණය කොහොමද වෙන්නේ කියලා. එතකොට වෙන්නේ මෙහෙමයි. මුලින්ම කලින් වගේ මම ලියලා ඉන්නම් සම්පත් ටික හැමතිස්සෙම සමාන වෙනවා අයිතිකරුට ඇති අයිතිය. අයිතිකරුට ඇති අයිතිය ධන බාහිර පාර්ශවයන්ට ඇති අයිතිය. ඒ කියන්නේ අයිතිකරු නැතුව අනිත් බාහිර පාර්ශවයන්. බාහිර
පාර්ශවයන්ට ඇති අයිතිය. මෙන්න මේ දෙකට සමාන වෙනවා. දැන් වැඩි ඕනේ නැහැ. ඔයගොල්ලෝ හිතලා බලන්නකෝ ඔයගොල්ලන් ගෙදර ගැන. ඉන්න මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා බලන්න. ආයෙත් කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මේකද? ආයෙත් කියන්න කියලා තියෙන්නේ මේ මොකක්ද ආයෙත් කියන්න ඕනේ? කලින් එක නම් ඔන්න දාලා තියෙනවා. හරි මේකට අග්ගල් ලියාගන්න ඕනේ. හරි මම එතකොට උදාහරණයකින් පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් හිතලා බලන්න ඕගොල්ලන් ගෙදර ගැන. අපි ව්‍යාපාරයක් ගැන පස්සේ හිතමු මුලින්ම ඕගොල්ලන් ගෙදර ගැන හිතලා බලන්න. ඕගොල්ලන් ගෙදර හදලා තියෙන හිතලා ඕගොල්ලන් ගෙදර හිතන්න වාහනයක් තියෙනවා. ඊට පස්සේ ගේ තියෙනවා, ඉඩම තියෙනවා, වාහනයක් තියෙනවා, ලී බඩු තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඒ ටික විතරක් ගමු. එතකොට සහ ගෙදර සල්ලි තියෙනවා කියලා හිතන්න. දැන් ඔය දේවල් ටික ගත්තොත් ඔය මම කිව්ව දේවල් තමයි ඕගොල්ලන් ගෙදර තියෙන සම්පත් ටික. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 20ක් වටින ඉඩමක් තියෙනවා. රුපියල් ලක්ෂ 10ක් වටින ගෙදරක් තියෙනවා. ඒ කියන්නේ ගොඩනැගිල්ලක් තියෙනවා. රුපියල් ලක්ෂ 20ක් විතර වටින වාහනයක් තියෙනවා. ඊට පස්සේ රුපියල් ලක්ෂ 3ක් විතර වටින ලී බඩු තියෙනවා. රුපියල් 50000ක් විතර ගෙදර සල්ලි තියෙනවා කියලා හිතන්න. දැන් මෙන්න මේව තමයි ඕගොල්ලන් ගෙදර තියෙන සම්පත්. ඒ වයින් ඕගොල්ලන්ටම අයිති දේවලුත් ඇති. දැන් ඔය මුදල් 50000 ඕගොල්ලන්ට අයිති. ඊට පස්සේ ගෙදර තියෙන ලී බඩු ටික ඕගොල්ලන්ට අයිති. සමහර විට ගෙදර තියෙන ටීවී එක, ෆ්‍රිජ් එක ඕගොල්ලන්ටම අයිති නෑ. ඒ කියන්නේ බාහිර පාර්ශ්වයන්ට ගෙවන්න තියෙනවා. ඒ කියන්නේ ඔන්න බාහිර පාර්ශ්වයන්ට මේ ටීවී එකේ රුපියල් 20000 ඉන්න ටීවී එක 20000ක අයිතියක් බාහිර පාර්ශ්වයන්ට තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ වාහනේ ගෙවන්න ගත් එකක් නම් උන ලක්ෂ 18ක් විතර තව ගෙවන්න තියෙනවා. ඔන්න බාහිර පාර්ශ්වයන්ට අයිතියක් තියෙනවා. මෙන්න මේ විදිහට ඕගොල්ලන් ගෙදර තියෙන සම්පත් ටික ඕගොල්ලන්ට ඇති අයිතියටයි බාහිර පාර්ශ්වයන්ට ඇති අයිතියටයි සමාන වෙනවා. ඉතින් ඒකේ අයිතිය ඕගොල්ලන්ටම ගන්න ඕන නම් ඕගොල්ලෝ මොකද කරන්නේ? අර බාහිර පාර්ශ්වයන්ට සල්ලි ගෙව ඒගොල්ලන්ගේ බාහිර පාර්ශ්වයන්ට තියෙන අයිතිය අඩු කරගෙන ඕගොල්ලන්ට තියෙන අයිතිය හදාගන්න. එතකොට තමයි ඔන්න ව්‍යාපාරයක ව්‍යාපාරයක ගත්තත් ගෙදරක ගත්තත් සම්පත් ටික අයිතිකරුන්ට ඇති අයිතියටයි බාහිර පාර්ශ්වයන්ට ඇති අයිතියටයි සමාන වීමක් වෙන්නේ. අපි එහෙනම් ඊළඟට බලමු. මෙහෙම ලියලා ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ලියාගන්න නිල් පාටින් මෙහෙම සම්පත් වලට අපි වත්කම් කියලා කියනවා. අයිතිකරුට ඇති අයිතියට කියනවා හිමිකම කියලා. බාහිර පාර්ශ්වයට ඇති අයිතියට කියනවා වගකීම් කියලා. මෙන්න මේ විදිහට. මේකත් ලියාගන්න ටක් ගාලා. ඔය කොටුව ඇතුලේ ටියුට් එකේ තියෙන. හරි නේද? අපි එහෙනම් ආයෙ පාරක් ටියුට් එක පැත්තට යන්. මොකද අද දවසේ කොටස් ටික කොහොම හරි ඉවර කරගන්න ඕනේ. මොකද ලබන සතියේ පන්තිය තියෙන එක පොඩ්ඩක් ෂුවර් එකක් නෑ. මම පොඩ්ඩක් කියන්නම් ඔයගලන්ට ඒක. මොකද වෙසක් එකනේ. ඒක නිසා මම පොඩ්ඩක් ඒක කියන්නම්. කල්ැතුව දැනට නැහැ. මම කියන්නම් මේ තියනවද නැද්ද කියලා පොඩ්ඩක්. හරි. අපි එහෙනම් ටියුට් එක පැත්තට යමු. හරි. ව්‍යාපාරයේ අයිතිකරුවන් ලියාගන්න බැරුව කියන්න ව්‍යාපාරයේ අයිතිකරුවන් ව්‍යාපාරයට යොදන සම්පත් ප්‍රාග්ධන ලෙස හඳුනන අතර. නැත්නම් මේකට හිමිකම කියලා කියන්නත් පුළුවන්. හඳුනන අතර මෙය හිමිකම ලෙසද හඳුන්වනු ලැබේ.
අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනයේ ප්‍රමාණවත් නොවන විට බාහිර පාර්ශ්වයන්ගෙන් ණයට මුදල් හෝ භාණ්ඩ තොග හෝ වෙනත් වත්කම් ගැනීමට සිදුවේ. ඒ නිසා වගකීම් ඇති වේ. ඒ කියන්නේ අර බාහිර පාර්ශ්වයන්ට තියෙන අයිතියට වගකීම් කියනවලු. එමෙන්ම ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන මුදලින් අගය කළ හැකි මුළු සම්පත් වත්කම් ලෙසද හඳුන්වනවා. ඔන්න ඒ කතාවත් ඔය highlight කරලා තියාගන්න අවශ්‍ය නම්. අර අයිතිකරුවන් ව්‍යාපාරයට යොදන සම්පත් වලට අපි කියනවා හිමිකම කියලා. ඊට පස්සේ බාහිර පාර්ශ්වයන්ගෙන් ණයට මුදල් හෝ භාණ්ඩ තොග හෝ වෙනත් වත්කම් ගත්තොත් ඒකට අපි කියනවා වගකීම් කියලා. ඊට පස්සේ කියනවා මෙන්න මේ ව්‍යාපාරට ප්‍රතිලාභ ලබා දෙන මුලින් අගය කළ හැකි මුළු සම්පත් වලට වත්කම් කියලා. එහෙමයි වචන තුන ගත්තේ අපි. මෙලෙස ගොඩනගා ගන්නා සමීකරණේ පහත ස්වරූපයන් මගින් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඒක තමයි ඔයගොල්ලෝ දන්න එක. ගොඩක් අය මේක දන්නවා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඊට පස්සේ මෙන්න මේ හිමිකම් කියනවනේ ව්‍යාපාරයක. ව්‍යාපාරයක මෙන්න මේ හිමිකම් වලට කියන සමාන වචන ටිකක් තියෙනවා. මම එකක් ලියලා ඉන්නම්කෝ. ව්‍යාපාරයක හිමිකමට කියන සමාන වචන ටිකක් තියෙනවා. උදාහරණ විදිහට අපිට මෙහෙම කිව්ව හැකි වත්කම් සමානයි හිමිකම්. හිමිකම් වලට හිමිකම් කියන වචනේ කියන්න පුළුවන්. ඒ කියන්නේ අයිතිකරුගේ අයිතියට හිමිකම් කියන වචනේ කියන්න පුළුවන්. තව කිව්ව හැකි ස්කන්ධය කියලා. මේ වචන මතක තියාගන්න. ස්කන්ධය. තව වචනයක් තියෙනවා මේකට ශුද්ධ වත්කම්. හිමිකමට අපි ශුද්ධ වත්කම් කියලාත් කියනවා. තව වචනයක් අපි පාවිච්චි කරන හිමිකම් කියන එක අර්ථ දක්වන්න ප්‍රාග්ධනය. මේ ඔක්කොම අපි හිමිකම් කියන එක සමාන වචන විදිහට තමයි කතා කරන්නේ. මේ ඔක්කොම හිමිකමට කියන සමාන වචන. වගකීම් කියන එකට නම් වගකීම් කියලා තමයි කියන්නේ. හරි. ඉතින් මෙන්න මේ ටික මතක තියාගන්න. එතකොට ඕගොල්ලන්ට මේ සමීකරණය හදද්දි මෙහෙම කියන්න පුළුවන්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි ස්කන්ධය ධන වගකීම්. වත්කම් සමානයි ශුද්ධ වත්කම් ධන වගකීම්. නැත්නම් වත්කම් සමානයි ප්‍රාග්ධනීය ධන වගකීම්. කොයි විදිහට කිව්වා එකම සමීකරණය තමයි කියන්නේ. තේරුණා නේද? ඉතින් ඒක තමයි මේ දාලා තියෙන්නේ මේ. හිමිකම් කියන වචනේ ලියලා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඊට පස්සේ වත්කම් සමානයි ස්කන්ධය ධන වගකීම්. ඒකත් මේ හිමිකමට කියන සමානතනය. ඊට පස්සේ වත්කම් සමානයි ප්‍රාග්ධනීය ධන වගකීම්. වත්කම් සමානයි ශුද්ධ වත්කම් ධන වගකීම්. මේ ඔක්කොම සමාන වචන. මේ සෙට් එකම සමාන වචන. මේ ටිකම සමාන වචන. ඊට පස්සේ තියෙනවා වත්කම් සමානයි ශුද්ධ වත්කම් ධන වගකීම් වලට පස්සේ දීලා තියෙනවා වගකීම් සමානයි කියලා. ඒකෙදි කරලා තියෙන්නේ බලන්න මෙන්න මේ වත්කම් ටික තියෙනවානේ. වත්කම් වලින් හිමිකම් ටික අඩු කරලා මේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට එක සමීකරණයක සමීකරණයක් දුන්නට පස්සේ ඕනෙම දත්තයක් උත්තර කරලා අනිත් දත්ත හොයාගන්න පුළුවන්. ඒ අනුව ඔයාලට කියන්න පුළුවන් වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම් කියලා. නැත්නම් ඔයාලට කිව්ව හැකි හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම් කියලා. ඕනෙම ආකාරයෙන් සමීකරණය කිව්ව හැකි. ඒවත් පුළුවන් නේද? ඊට පස්සේ තවත් ආකාරයකට කියන්න පුළුවන්. මම ඒකත් පොඩ්ඩක් ලියලා ඉන්නම්. දැන් මෙන්න මේ ව්‍යාපාරයක තියෙන වත්කම් තියෙනවානේ. මේ වත්කම් අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න. අපි අර කලින් කිව්ව වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. එකක් තමයි ජංගම වත්කම් අනිත් එක ඇවිල්ලා ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. මෙන්න මේ විදිහට බෙදන්න පුළුවන්. ඉතින් කාට හරි කෙනෙකුට ඕන නම් මෙහෙමත් කියන්න පුළුවන්. ව්‍යාපාරයක ජංගම වත්කම් ටිකයි ජංගම නොවන වත්කම් ටිකයි සමානයි හිමිකම් ධන වගකීම් වලට කියලා. මෙහෙමත් කිව්ව හැකි සමීකරණය. මෙහෙමත් කිව්ව හැකි. නැත්තම් මෙන්න මේ වගකීමුත් අපිට ආයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. තාම වගකීම් ගැන කතා කළේ නැහැ. ඒක කතා කරන්න.
වගකීමුත් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් ජංගම වගකීම් ජංගම නොවන වගකීම් කියලා. ඉතින් ඔයාලට කිව්ව හැකි ඕනනම් ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් සමානයි හිමිකම් ධන ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම් කියලා. හැබැයි හිමිකම නම් ජංගම නොවන කියලා බෙදන්න බෑ. වත්කමයි වගකීම විතරක් මාස 12කට වඩා අඩු කාලයක් තියෙන වත්කම් වලට ජංගම වත්කම් කියලා කියනවා. මාස 12කට වඩා වැඩි කාලයක් තියෙන වත්කම් වලට ජංගම නොවන වත්කම් කියලා කියනවා. ඒ වගේම තමයි වගකීම් වලත් මාස 12කට වඩා අඩු කාලයක් තියෙන වගකීම්. ඒ කියන්නේ අපිට අර ගෙවන්න දෙන කාලය මාස 12කට වඩා අඩුයි නම් දැන් උදාහරණයක් විදිහට හිතන්න ඕගොල්ලෝ ගෙදරට ඔයාට ලැප් එකක් ගන්නවා ගෙවන්න. එතකොට ඒ ලැප් එකට බොහෝ විට ගෙවන්න දෙන්නේ මාස 10ක් මාස 7ක් මාස 6ක් වගේ කාලයක්. ඒ කියන්නේ අවුරුද්දකට වඩා අඩුයි නම් ගෙවන්න දෙන කාලය ඒක ජංගම වගකීමක්. ඔයා ගෙදරට බැංකු ණයක් වගේ ගන්නවා නම් ගෙදර වැඩකට සමහරට බැංකු ණය දෙන්නේ අවුරුදු ගාණකින් ගෙවන්න. අන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයකදී ගෙවන්න තියෙනවා නම් අපි කියනවා ජංගම නොවන වගකීමක් කියලා. හරි. අන්න ඒ වගේ හැදෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකත් ටියුට් එක. හරි. අපි අන්තිම සමීකරණ පොඩ්ඩක් කරුවක් වගේ දාගමුද? මේ සමීකරණ පොඩ්ඩක් බලා ගන්න. මේ සමීකරණ එක එක විදිහට ඔයාට දෙන්න පුළුවන්. හරි. අන්තිම සමීකරණ තරුවක් වගේ දාගන්න. හරි. කරන්ට් එක ආවා මම නම් මේ වීඩියෝ. හරි. බලමු අපි. ඊට පස්සේ තියෙනවා වත්කම්. දැන් බලන්න. ඔයගොල්ලන්ගේ වෙලාව හොඳයි. කරන්ට් එක ආවා නැත්නම් එහෙම බෑකප් එක එච්චර තිබ්බේ නැහැ. හරි. ඔයගොල්ලෝ වාසනාවන්ත ළමයි. බලමු අපි වත්කම් ගැන. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලායීමේ හැකියාවක් ඇති ව්‍යාපාරය විසින් පාලනය කරන ලබන සම්පතකි. මේක පාඩම් කරගන්න පුළුවන් නම් ඇත්තටම ඕගොල්ලෝ හොඳයි. හැබැයි මම මේක පාඩම් කරගන්න ලේසිද්දිකුත් තව ටිකකින් කියා දෙනවා. අතීත සිදුවීමක කිව්වත් ගනුදෙනුවක කිව්වත් එකයි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලායීමේ හැකියාවක් ඇති ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පතකි. අපි කියනවා වත්කම් කියලා. හරි. මම මේ වත්කමකට අපි මුලින්ම නිදසුන් කීපයක් ලියා ගමුද? මම නිදසුන් ඔයගොල්ලන්ට මෙහෙම කරනවා. මම මේක මම ලියන්නම් මෙතන. ඔයගොල්ලොත් ලියා ගන්න. මම කියන ගමන් ලියන්න. ඔයගොල්ලෝ ලියා ගන්න. නැත්නම් ඔයගොල්ලෝ කියනෝනේ ආයෙ පාරක් අහනෝනේ මොකද්ද කිව්වේ කියලා. ඒක නිසා මම මේක එහෙම කරන්න. හරි. බලමු අපි. හරි. දැන් වත්කම් වලට නිදසුන් කීපයක් මම මුලින්ම ලියන්නම් මෙතන. අපි ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් මෙතන. අපි ලියාගෙන ඉමු. ඊට පස්සේ කතා කරමු ආයෙ පාරක්. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර උපකරණ කියලා අපි ලියා ගමු. ස්ථාවර තැන්පතු මෝටර රථ
ඊට පස්සේ ගත්තොත් එහෙම මුදල් ණය ගැතියන් මම මේක ලියන්න මෙහෙම වෙළෙඳ ලැබිය යුතු කියලා. වෙළෙඳ ලැබිය යුතු. වෙළෙඳ ලැබිය යුතු දෑ කියන්නේ ළමයි ණය ගැතියන්. ණය ගැතියන් කියන්නේ ව්‍යාපාරයෙන් භාණ්ඩ ණයට ගත් අය. ව්‍යාපාරයෙන් භාණ්ඩ ණයට ගත් අය. ව්‍යාපාරයෙන් ණයට භාණ්ඩ හා සේවා ලබාගත් අය. හරි. ඊට පස්සේ අපි තව එකක් ලියා ගමු.